සිංහල සාහිත්‍ය වංශ කතාවේ ජය ස්තම්භය ජාතක කතා පොත් වහන්සේයි. අද මේ දැනුවත් කිරීම ජාතක කතා පොත පිළිබඳව. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පෙර අතීත සිරිත, පෙර අතීත කතාව ප්‍රකාශ වන්නේ ජාතක කතාවල. ජාතං භූතං පුරාවුත්තං භගවතෝ පුබ්බචරිතං කායති කතේති පකාසේති ජාතකං. බුදුරජාණන් වහන්සේගේ පෙර පුවත සිරිත ප්‍රකාශ කරන්නේ, ගෙනහැර දක්වන්නේ ජාතක කතාවයි. ජාතක කියන වචනය තුල තියෙන තේරුම උපත, එහෙම නැත්නම් භවය, ජීවිතය කියන අදහස. මෙන්න මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිතයන් මුල් කරගෙන උන්වහන්සේ බෝධිසත්වයන්න් වහන්සේ විදිහට එදා දීපංකර ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ නියත විවරණු ලැබූ තැන පටන් වෙස්සන්තර ආත්ම භාවය දක්වා එන නොඑක් භවයන්හි කතා පුවත් ජාතක කතා පොතට අන්තර්ගත වෙනවා. එහෙමනම් ජාතක කතා පොත කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බෝසත් චරිත කතාව මුල් කරගෙන පබැඳුණු සාහිත්‍යක කතා පොතක්. ඒ පිළිබඳ ඉතිහාසය හොයාගෙන යනකොට අපි දකින අද සිංහල ජාතක කතා පොත් වහන්සේ තුල ඇතුළත් වෙන කතාවල ඉතිහාසය හොයාගෙන යනකොට සමහර කතා බුදුහාමුදුරුවෝ බුදු බව ලබන්නටත් ප්‍රථම ඉන්දියාවේ පැවතුණු කතාය කියලා ඇතැම් විද්වතුන් මත ප්‍රකාශ කරනවා. ඒ වගේම එදා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට එදා ඒ තිබුණු කතාවන් Tamanගේ මාතෘකා ලෙස, උදාහරණ ලෙස යොදා ගන්නට ඇති කියලත් ප්‍රකාශ කරනවා. ඒ කොහොම නමුත් මෙන්න මේ පැවතුණු කතාවන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීමත් සමග මිහිඳු හාමුදුරුවෝ මේ ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිතය, උන්වහන්සේගේ බෝසත් අවධිය පිළිබඳ කතා සිංහලට පරිවර්තනය කරලා, එහෙම නැත්නම් සිංහල භාෂාවෙන්, හෙළු භාෂාවෙන් රචනා කළාය කියලා අපිට තොරතුරු හොයාගන්න පුළුවන්. මෙහෙම එනකොට තමයි අනුරාධපුර යුගයේදී මෙන්න මේ සිංහල භාෂාවෙන් පැවතුණු සිංහල කතා පාලි භාෂාවට පරිවර්තනය වෙන්නේ. ඒ තමයි ජාතකට්ට කතාව රචනා වෙන්නේ පාලි භාෂාවෙන්. මෙන්න මේ ජාතක අට්ට කතාව, ජාතකට්ට කතාව රචනා වීමට තව පෙර මූලාශ්‍රයක් විදිහටත් අපිට කුද්දක නිකායේ ජාතක පාළිය හඳුන්වන්නට පුළුවන්. ජාතක පාළිය තුල ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පෙර ජීවිතයන් පිළිබඳව ප්‍රකාශ කරපු තැන් අපිට දැක ගන්න ලැබෙනවා. ඒ කොහොම නමුත් අපේ වර්තමාන පිළිගැනීම හා පොදු මතයේ පොදු පිළිගැනීම ජාතක කතා යනු බුද්ධ දේශනාවන් කියන එක තමයි පොදුවේ අපේ සමාජ සම්මතයේ විදිහට අපි පිළිගනු ලබන්නේ. එතකොට මෙන්න මේ ජාතක කතා රචනා වීම පිළිබඳව ඉතිහාසය හොයාගෙන යනකොට අද අපට තියෙන සිංහල 550 ජාතක පොත් වහන්සේ රචනා වෙන්නේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ. පොතකට වහන්සේ කියන ප්‍රාණවාචී නාමයෙන් හඳුන්වන්න තරම් මේ ග්‍රන්ථය උතුම් ග්‍රන්ථයක් බවට පත් වෙනවා. ඇත්තටම සිංහල සාහිත්‍ය වංශ කතාව බැලුවම අපිට තියෙන හොඳම සාහිත්‍යක, විශ්ව සාහිත්‍යක සලකුණ තමයි ජාතක කතා පොත කියලා කියන්නේ. ඒ නිසා ලෝකයට, විශ්ව සාහිත්‍යයට අපේ පොතක් විදිහට අපිට ජාතක කතා පොත අරගෙන යන්නට පුළුවන්. ඒ නිසා ජාතක කතා මුල් කරගෙන අපේ සංස්කෘතික, ආගමික පරිසරයේ ගොඩනැගුණු ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. එතනින් මෙහාට මේ ජාතක පොත කුරුණෑගල යුගයේ සිංහල ජාතක කතා පොත ලියවීම පිළිබඳව ඔබට කරුණු ටිකක් මතක් කළොත්. කුරුණෑගල සාහිත්‍ය යුගය අවුරුදු 48ක් තරම් කෙටි කාල සීමාවක්. රාජ්‍ය යුගයත් එහෙමමයි. මෙන්න මේ කෙටි කාල සීමාව තුළ 4 වන පරාක්‍රමබාහු රජතුමා, එහෙම නැත්නම් සිව්වන පැරකුම්බා රජතුමා තමයි මෙන්න මේ ජාතක පොත රචනා කරන්නට ඒ සමාජ පසුබිම සකස් කරලා දෙන්නේ. මහාවංශ ප්‍රකාශයට අනුව නම් ජාතක කතා පොත 4 වන පරාක්‍රමබාහු රජතුමාගේ රචනාවක් කිව්වත් ඇත්තටම ඒ එහෙම නෙවෙයි. ජාතක කතා පොත පිළිබඳව පරිශීලනය තුලින් පේන කාරණාව තමයි ජාතක කතා පොත රචනා කිරීමට එදා පරාක්‍රම ඇමතියාගේ ආරාධනාවෙන් මේ ජාතක කතා පොත රචනා වෙලා තියෙනවා.
ඒ විතරක් නෙවෙයි වීරසිංහ ප්‍රතිරාජ කියන ඒ ඇමතියාගේ අනුග්‍රහය සැලකිල්ල අප උපස්ථානයත් ලැබිලා තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. මේ සියලු කාරණා මැද ජාතක කතා පොතේ කර්තෘත්වයේ හිමි වෙන්නේ තනි පුද්ගලයෙකුට නෙවෙයි. ජාතක කතා පොත බහු කර්තෘක කෘතියක්. බොහෝ කතුවරු එකතු වෙලා එදා රචනා කරන්නට ඇති. එදා හිටපු වියත් තෙරවරුන් එකතු වෙලා මේ පොත රචනා කරන්නට ඇති. වියත් පඬිවරුන්ගේ දායකත්වයේද මේ සඳහා ලැබෙන්නට ඇති. ඒ වගේම අපි ජාතක කතා පොතට ප්‍රකාශ කරන නම තමයි 550 ජාතක කතා පොත ප්‍රමාණය පිළිබඳව. ජාතක කතා පොතේ ප්‍රමාණය 550ක් කිව්වට අද රචනා වෙලා තියෙන ජාතක කතා පොත් තුල මේ 550 වාර්තා වීම පිළිබඳ ගැටලු ප්‍රශ්න තියෙනවා. ඇත්තටම මේ නම මෙහෙම තිබුණත් ආසන්න වශයෙන් 550ක් වෙන්නට ඇති කියලා සමහර අය ප්‍රකාශ කරනවා. සමහර සංස්කරණයන් තුල 550 ඉක්මවා ජාතක කතා පෙන්වන්නට උත්සාහ කළත් ඇත්තටම සිංහල ජාතක කතා පොතේ අපිට දකින්න ලැබෙන්නේ ජාතක කතා 547ක් තරම් ප්‍රමාණයක්. ඒ නිසා සිංහල ජාතක කතා පොත් වහන්සේගේ ප්‍රමාණය පිළිබඳව අපිට ඒ විදිහට තමයි සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙතනින් එහාට පැහැදිලි කරන්න ඕන කාරණාව තමයි මේ ජාතක කතා පොතේ ආකෘතික ලක්ෂණ පිළිබඳව. පාලි ජාතකට්ට කතාවට යනකොට පාලි ජාතකට්ට කතාවේ ආකෘතිය සකස් වෙන්නේ මූලික වශයෙන් කොටස් 6ක් මුල් කරගෙන. ඒ තමයි පච්චුප්පන්නවත්තු, අතීතවත්තු, ජාතක ගාථා, වෛයාකරණ, ධර්මාවවාද, සමෝදාන කියලා කියන්නේ. පච්චුප්පන්නවත්තු කියලා කියන්නේ වර්තමාන කතාව, වර්තමාන හේතුව. අතීතවත්තුව කියලා කියන්නේ අතීත කතාව. ඒ වගේම ජාතක ගාථා කියලා කියන්නේ ජාතක කතාවට මූලාශ්‍ර වුණු ගාථාව. වෛයාකරණ කියලා කියන්නේ ඒ ජාතක කතාව විස්තර කිරීම. ධර්මාවාදය කියන්නේ ජාතක කතාවේ තේරුම තුලින් ජීවිතයට ඕදනක් ලබා දීම. සමෝදානය කියලා කියන්නේ වර්තමාන කතාව හා අතීත කතාව ගලපා ගැනීම. වර්තමාන කතාව තුල දක්නට ලැබෙන චරිත අතීත කතාවේ චරිත හා යා කර ගැනීම. මේ විදිහට තමයි ජාතකට්ට කතාවේ ආකෘතිය අපිට දැක ගන්න ලැබෙන්නේ. එහෙම වුණත් සිංහල ජාතක කතාකරුවා මේ ආකෘතිය වෙනස් කරලා තියෙනවා කියලා තමයි ටිකක් කියන්න පුළුවන් වෙන්නේ. ඒත් අර මුලින් තියෙන ජාතකට්ට කතාවේ ආකෘතිය ආරක්ෂා කරගනිමින් තමයි ඒ දේ කරලා තියෙන්නේ. එහෙම බලනකොට සිංහල ජාතක කතාකාරයා මූලිකවම සැලකිලිමත් වෙලා තියෙන්නේ කරුණු තුනක් පිළිබඳව. ඒ තමයි වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානයේ හෙවත් පූර්වාපර සංදි ගැලපීම. මෙන්න මේ කියන මාතෘකා තුන ආරක්ෂා කරමින් අඩුවැඩි වශයෙන් සිංහල ජාතක කතා රචනා වෙලා තියෙනවා අපිට දැක ගන්නට ලැබෙනවා. ඊළඟට අපි බලන්නට ඕන කාරණාව තමයි මේ ජාතක කතා පොතේ සුවිශේෂීතාව අපේ සාහිත්‍යයට කොහොමද බලපෑම් කරලා තියෙන්නේ කියලා. සසදාවත, මුවදෙව්දාවත කියන කවි පොත් දිහාට හැරුණම සසදාවත සස ජාතකයෙන්, මුවදෙව්දාවත මකාදේව ජාතකයෙන් බලන්න පොළොන්නරු යුගයට ගියාම අපේ දෘශ්‍යමාන අපිට පේන්න තියෙන කවි පොත්වල ආරම්භයට ගියාම ඒට අනුභූතිය අත්දැකීම පරිසරයේ ජාතක කතා පොතින්. ඒ විතරක් නෙවෙයි දඹදෙණි යුගයේ රචනා වුණු දෙවන පැරකුම් රජතුමා රචනා කළ, දෙවන පරාක්‍රමබාහු රජතුමා රචනා කළ කෞසිලුමින ජාතක කතා පොතේ මූලාශ්‍රයක්. ඒ විතරද කුරුණෑගල යුගයට අයිතියයි ප්‍රකාශ කරන සඳකිඳුරුදා කව චන්දකින්නර ජාතකයෙන්. ඒ වගේම කෝට්ටේ යුගයේ රචනා වුණු මහා කාව්‍යය, කාව්‍යශේඛරය, ෂඩ්භාෂා පරමේශ්වර ශ්‍රී රාහුල හාමුදුරුවෝ රචනා කරන්නේ සත්තුබත්ත ජාතකයෙන්. මේ විදිහට බලනකොට ජාතක කතා අපිට විශාල මූලාශ්‍රයන් ගොඩක් සකස් කරලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතනින් මෙහාට ඇවිල්ලා අපි අපේ නාට්‍ය කලාවට ආවට පස්සේ කුස ජාතකය පදනම් කරගෙන පබාවති නාට්‍ය නිර්මාණය වෙනවා. කදාවලලු, වෙස්සන්තර නාටකය, මනමේ නාටකය, සඳකිඳුරු නාටකය, මහාසාර නාටකය, වෙස්සන්තර, ලෝමහංස, භව කඩතුරාව. මේ සියලු නාට්‍යවලට මූලික වෙන්නේ ජාතක කතා. ඒ විතරක් නෙවෙයි චිත්‍රපටිවලට ආවමත් අපි චිත්‍රපටි, කුසපබා චිත්‍රපටිය, ඒ වගේම බංගලිවලලු මේවට ජාතක කතා මූලාශ්‍ර වෙලා තියෙනවා. තවද ගීත කලාවට ආවම ගීත කලාව තුලද චන්දකින්නර ජාතකයේ කිඳුරිය ලෙසින් කියනකොට මේ සඳකිඳුරු ජාතකයේ මූලාශ්‍ර වෙලා තියෙනවා.
දසබලධාරී කියන කොටත් එහෙමයි. මේ විදිහට ජාතක කතා මූලාශ්‍ර වෙලා තියෙන අවස්ථා එමට අපිට දැක ගන්න ලැබෙනවා. ඒ නිසා ජාතක කතා පොත නූතන සාහිත්‍යයට මූලාශ්‍ර සපයන අපිට අනුභූතින් අත්දැකීම් සපයන ග්‍රන්ථයක් බවට පත් වෙලා තියෙනවා. මෙතනින් ටිකක් එහාට ගිහිල්ලා ඔබට ජාතක කතාවක තියෙන සිංහල ජාතක කතාවක තියෙන ආකෘතිය පිළිබඳ පැහැදිලි කිරීමත් වැදගත් කියලා මම කල්පනා කරනවා. ඒ නිසා සිංහල ජාතක කතා අතර චන්දකින්නර ජාතකයේ මුල් කරගෙන ජාතක කතාවක සිංහල ජාතක කතාවක ආකෘතිය පැහැදිලි කරන්නට ඕනය කියලා මම හිතනවා. මෙන්න චන්දකින්නර ජාතකය ජාතක කතාකරු රචනා කර ඇති ආකාරය. තවද ලෞකික ලෝකෝත්තර වූ සකල ධර්ම සමූහයන් යථා ස්වභාව ලක්ෂණ ප්‍රතිවේද වශයෙන් මනාකොට දත්තා වූ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජාතපුරය නිසා පඨම බෝධියෙහි තමන්ගේ ජාතපුරය නිසා නිග්‍රෝධාරාමයයි කියන ලදාරාමෙහි වැඩවසනසේක් තමන්ගේ රජගෙයිදී යශෝදරා දේවින් වහන්සේ අරබයා මේ චන්දකින්නර ජාතකය ධර්මදේශනා කොට වදාළසේක. ජාතක කතාව ආරම්භ වෙන්නේ කතාව කියන්නේ කාටද කියලා මුලින් ප්‍රකාශ කරලා. සමහර කතාවල කතාව කියන්නේ කාටද කියනවා වගේම ඒ කතාව ප්‍රකාශ කරන්න හේතුව කියපු තැනොත් අපට දැක ගන්න ලැබෙනවා. ඒ කොහොම වුණත් සිංහල ජාතක කතා පොතේ හැම කතාවක්ම වගේ මේ කතාව කියන්නේ කාටද කියන කාරණාව දැක ගන්න ලැබෙනවා. ඊළඟට දෙවනුව අපිට දකින්න හම්බ වෙන්නේ වර්තමාන කතාවට ප්‍රවේශ වීම. ඒ ප්‍රවේශ වීම කෙසේද යත් කියලා ප්‍රවේශ වෙනවා. චන්දකින්නර ජාතකයට ප්‍රවේශ වෙන්නේ මේ විදිහට. මේ ජාතකයේ වනාහි දූරේ නිදානේ පටන් කිව යුතුය. දීපංකර පාදමූල ප්‍රනිදානේහි සමතිස් පෙරුම් පුරා පාරමිතා ධර්ම නැමැති ඔටුන්නෙහි අග්‍රමාණික්‍යයක් බඳු වෙස්සන්තර ජාතකයේහි පුත්‍රදාරාදීන්. මෙන්න මේ විදිහට ජාතක කතාවට ප්‍රවේශ වීම වර්තමාන කතාවට ප්‍රවේශ වීම අපිට දැක ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ ප්‍රවේශ වීම ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ මතක් කරලා දීපංකර පාදමූලයේ මතක් කරපු මේ ජාතක කතා කරුවා ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු බව ලබාගෙන ඊළඟට තමන්ගේ ධර්මය දේශනා කරලා කාලුදායි හාමුදුරුවන්ගේ ආරාධනාවෙන් තමන්ගේ උපන් ගම වෙච්ච කිඹුල්වත්පුරයට උන්වහන්සේ වැඩම කරනවා. කිඹුල්වත්පුරයට වැඩම කරලා සුද්ධෝදන මහරජතුමාට ධර්මපාල ජාතකයේ දේශනා කරනවා. ඊට පස්සේ සඳහිරු දෙදෙනා දෑලේහිලා ගමන්ගත් රුවන් මෙරක්සෙයින් ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ අගසව් දෙනම සමග වැඩම කරනවා යශෝදරා දේවියගේ මාලිගාවට. ඊට පස්සේ යශෝදරා දේවිය ඉදිරියේදී සුද්ධෝදන මහරජතුමා යශෝදරා දේවිය පිළිබඳව ගුණ ප්‍රකාශ කරනවා. මෙන්න මේ ගුණ ප්‍රකාශ කළාට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමන්ගේ තාත්තාට පිය මහරජතුමාට මේ ජීවිතේ පමණක් නෙවෙයි පෙර සංසාරේ පවා බොහෝ අවස්ථාවල යශෝදරා දේවිය ලෞතර බුදුරජාණන් වහන්සේට මේ බුදු බව කරා එන ගමනට පිහිටක් පිළිසරණක් වුණු බවත් තිරිසන් ජීවිතවල ඉපදිලා ඉඳිද්දි පවා තමාව අත් නොහැර කෙලෙස් වලට වසඟ නොවි ජීවත් වුණු ආකාරය ලෞතර බුදුරජාණන් වහන්සේ වචනයකින් ප්‍රකාශ කරනවා. එතකොට සුද්ධෝදන මහරජතුමා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. මොකද්ද? ධර්ම දේශනා කොට මුඛ මාත්‍රයක් දක්වා වැඩ වුන් කල්හි ඒ භවාන්තර ප්‍රවෘත්ති ඇසීමෙහි කුහල සිත් ඇති වූ පිය මහරජුරුවන් විසින් ආරාධිත වූ බුදුරජාණන් වහන්සේ සාගර ජලයෙන් වැසී තිබූ මෙරපත්ලෙහි සත්‍රුවන් වැල්ල තෙලවේදයි ගෙන හැරපාන්නාක් මෙන් භවයෙන් පිළිසන් වූ ජාතකයේ වදාළසේක. එතකොට සුද්ධෝදන මහරජතුමාගේ ආරාධනාව මත තමයි බුදුරජාණන් වහන්සේ අතීත කතාව ප්‍රකාශ කරන්නේ. එහෙනම් සිංහල ජාතක කතා පොතේ අපිට දකින්න හම්බ වෙන කාරණාව තමයි වර්තමාන කතාව තුළ යම් සිදුවීමක යම් ප්‍රකාශයක් හේතු කොටගෙන කවුරු හෝ කෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේට අතීත කතාව දේශනා කරන හැටියට ආරාධනා කරනවා. එහෙනම් චන්දකින්නර ජාතකයට ආරාධනා කළේ සුද්ධෝදන මහරජතුමා. එතකොට තමයි අපි කියන අතීත කතාව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට පටන් ගන්නේ. චන්දකින්නර ජාතකයේ ආරම්භ වෙන්නේ මේ විදිහට. කෙසේද යත් යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරන කල්හි පිරූ පාරමිතා ඇති මහබෝසත්තු හිමව් වනයේහි සඳකිඳුරු යෝනියෙහි උපන. ඔහුගේ අඹුව චන්ද්‍රා නම. මේ විදිහට යටගිය දවස බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලය කියලා
අතීත කතාව පටන් ගන්නවා. සෑම සිංහල ජාතක කතාවකම අතීත කතාවේ ආරම්භය මේ විදිහට අපිට දැක ගන්න හම්බ වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයක් ලෙසින් මේ අතීත කතාව ධර්මදේශනාවක් විදිහට මේ කතාව ප්‍රකාශ වෙලා අවසානයේහි මේ කතාව අවසානයටපත් වෙනවා. ඒ අවසානයටපත් වුණු තැන වර්තමාන කතාවේ චරිත හා අතීත කතාවේ චරිත හරි අපූර්වට ගලපා පෙන්වන තැන අපි සමෝදානය කියලා හඳුන්වනවා. එකී සමෝදානයේ චන්දකින්නර ජාතකයේ තුල අපිට දැක ගන්න ලැබෙන්නේ මේ විදිහට. ජාතකයේ නිමවා මහරජ එකල විදි බරණැස් රජනන් දැන් දිවස් ඇත්තවුන් අතර අගතැන්ලත් අනුරුද්ධ මහතෙරුන් වහන්සේය. එකල චන්ද්‍රානම් කිඳුරංගනාව යශෝදරානන් තොප යෙහෙලෙනියය. එකල සඳකිඳුරු රජනම් මෙකල තිලෝගුරු බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක. මෙන්න මේ ආකෘතිය සිංහල ජාතක කතාවක අපිට දැක ගන්න ලැබෙනවා. ඒ නිසා ජාතක කතාකරුවා යම්කිසි විධිමත් රටාවකට තමන්ගේ ජාතක කතා කතෘ පර්ෂදයක් එකතුවෙන් රචනා කරන්නට යෙදিলা තියෙනවා. මේ විදිහට බලනකොට මේ රචනා වුණු සිංහල ජාතක කතා පොත සිංහල සාහිත්‍ය වංශ කතාවේ අපේ ජීවිතවල අස්සක් මුල්ලක් නෑර ස්පර්ශ කරපු උතුම්ම ග්‍රන්ථයේ බවට පත් වෙනවා. ඒ නිසාමයි හෙළේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් ප්‍රකාශ කරන්නේ යම් පුද්ගලයෙක් ජාතක කතා පොත එක්වරක් කියෙව්වොත් ඔහු මේ මිනිස් සමාජය තුළ අවුරුදු 200ක් ජීවත් වුණු මිනිසෙක් බවට පත් වෙනවා කියලා. ඒ නිසා ඔබට මට අවුරුදු 200ක් මේ සමාජ ජීවත් වෙන්නට බැරි වෙනවා. ඒ නිසා දුගී පැලේ සිට මහා මන්දිරය දක්වා මේ සමාජයේ සියලුම ඒකකයන් ස්පර්ශ කරන්න, සියලුම මිනිසුන්ගේ ජීවිත දකින්න, ඔබට ඔබව දකින්නට අවශ්‍ය නම් සිංහල ජාතක කතා පොත කියවන්න. ඔබ අවට ඇති සමාජයේ, ඔබ අවට ඇති මිනිසුන් ඔබට හඳුනා ගන්නට අවශ්‍ය නම් ඔබ ජාතක කතා පොත කියවන්න. ජාතක කතා පොත තුල ඔබ මම අවට සමාජයේ මේ ලෝකයේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයම මේ තුන් කාලයේම එකතු කරමින් ජාතක කතා පොතේ අපූර්ව විදිහට චරිත යා කරලා නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ජාතක කතා පොත අපිට ධර්ම ඥානය හා සාහිත්‍ය ඥානය එකතු කරලා මේ මහා සංස්කෘතියක්, සිංහල සංස්කෘතියක් ගොඩනගපු මහා ග්‍රන්ථය සිංහල ජාතක කතා පොතයි. වටිනා ධර්ම කරුණු අප්ලෝඩ් කර සැනින් ඔබේ ජංගම දුරකථනයට නොටිෆිකේෂන්ස් ලැබෙන්න ඔබත් දැන්ම සම්මා TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ ඔබේ කල්යාණ මිත්‍රයන් අතරේ ෂෙයා කරන්න. ඔබට තෙරුවන් සරණයි.